අද මේ වීඩියෝ එකෙන් අපි යුනිවර්සිටි ඉංග්‍රීසි එක්සෑම් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ නිවැරදිව පිළිතුරු දෙන විදිය ඉගෙන ගන්න තමයි යන්නේ. හැබැයි මේ වීඩියෝ එක දිගටම නරඹන්න කලින් මේ වීඩියෝ එකේ හරියට දැනුමක් ලබා ගන්න ඕනේ නම් channel එකේ තියෙන verb forms tenses කියන වීඩියෝස් දෙක බලලා ඉන්න. මොකද නැත්නම් ඔයාට ඉදිරියට යන්න අමාරු වෙයි. මොකද අපේ යුනිවර්සිටි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ බොහෝ දුරට එන්නේ verb forms ගැන. එතකොට verb forms වලින් උත්තර ලියන්න නම් අපි verb forms ඒ වගේම tenses සහ be verbs ගැන දැනගෙන ඉන්න ඕනි. ඒ නිසා channel එකේ තියෙන මේ වීඩියෝස් තුන බලලා ඊට පස්සේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඒ අතරෙම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මොකද ඉදිරියට අපි paper එක ලියන විදිය ගැන කියන videos channel එකට දානවා. එතකොට ඒවා notify වෙයි ඔයාලා අපිව subscribe කරලා තිබ්බොත්. 2019 paper එක ගත්තොත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. මේ තමයි පළවෙනි ප්‍රශ්නෙට එන්නේ. එතකොට අපිට කරන්න තියෙන්නේ verb forms හරියට යොදන්න. මේ වරහන් ඇතුලේ දීලා තියෙන ක්‍රියාපදය ඇඟවෙන විදියට ඒ ක්‍රියාපදය නිවැරදි verb form එක පාවිච්චි කරලා ගැළපෙන tense එකට අනුව මේ blanks අපි fill කරන්න තියෙන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ කලින් videos ටික බලලා ඉන්න කියලා. නැත්තම් මේක තේරෙන එකක් නැහැ. එතකොට අපි දැන් පටන් ගමු මේකට උත්තර ලියන්න. හෙමින් අපි අදහසක් ගමු මේ වගේ ප්‍රශ්නයක් ආවොත් කොහොමද උත්තරයක් ලියන්න ඕනි කියලා. Sanath is a graduate who wanted to start his own business. Sanath planned to live in Mathura and is interested in fashion design. එතකොට මෙතන කියන්නේ සනත් කියන්නේ graduate කෙනෙක්. එතකොට එයාට උවමනාවක් තියෙනවා එයාගෙම කියලා business එකක් පටන් ගන්න. එතකොට අපි මුලින්ම කියන්න ඕනේ සනත් කොහෙද ජීවත් වෙන්නේ කියලා. එතකොට අපි කෙනෙක් සාමාන්‍යයෙන් ජීවත් වෙන තැනක් කියනකොට එයා දැනටත් එතන නම් ජීවත් වෙන්නේ. ඒක අපි එයාගේ habitual ඒ කියන්නේ habit එකක් විදිහට ගන්නෙ. ඒ නිසා අපි හැම වෙලේම පාවිච්චි කරන්න ඕනේ simple present tense එක. එතකොට අපි කියනවා Sanath lives in Mathura. එතකොට සනත් දැනට ජීවත් වෙන්නේ Mathura. And is interested in fashion design. ඒ වගේම ඔහු fashion design වලට රුචිකත්වයක් දක්වනවා. He planned to get this inspiration from his mother who used to sew many clothes for the family. මෙතනදී ඇඟ වෙන්නේ අපි get කියන වචනය තමයි හරි නිවැරදි verb form එක යොදන්න ඕනේ. get කියන්නේ ලැබෙනවා කියන අර්ථය දෙන්නේ. එතකොට එයාට මේ fashion designing ගැන ආසාව ඇති වෙන්න හේතුව. එතකොට මෙතන යාලා කියලා තිනවා එයාට ඒ කැමැත්ත ලැබුණේ එයාගේ අම්මා ඇඳුම් මහනවා දැකලා. එතකොට ලැබුණා කියන අදහස දෙන්න අපි පාවිච්චි කරන්නේ simple past tense එක. එහෙනම් he got this inspiration from his mother. එයාට මේ කැමැත්ත ලැබුණේ එයාගේ අම්මව දැකලා. His mother planned clothes ever since Sanath was a young boy. එතකොට මේ කියන verb එක හදනවා මහනවා කියන අදහස මෙතනින් දෙන්නේ. එතකොට සනත්ගේ අම්මා මෙන්න මේ තරම් කාලයක ඉඳන් ඇඳුම් මහනවා කියන අදහස තමයි මෙතන දෙන්නේ. එතකොට මෙතන තියෙන keyword එක තමයි since. since කියන වචනේ තියෙනවා නම් මතක තියාගන්න අපි හැම වෙලේම use කරන්න ඕනේ perfect tense එක. perfect continuous tense එක. එතකොට මතක තියාගන්න since, for වගේ keywords තියෙන sentence එකක් නම් අපේ verb form එක එන්නේ බොහෝ දුරට perfect continuous tense එකකින්. එතකොට perfect continuous tense එකක් කියන්නේ has been, have been යොදලා අපි ලියන verb එකකට. එතකොට අපි මෙතනදී his mother ඒ කියන්නේ ගැහණු කෙනෙක්නේ. අපි has කියන වචනය පාවිච්චි කරනවා. His mother has been making clothes ever since Sanath was a young boy. එතකොට අපි මෙතන අදහස් කරන්නේ සනත් කුඩා දරුවෙක් කාලේ ඉඳන්ම එයාගේ අම්මා ඇඳුම් මහන වැඩේ කරනවා. ඒක කරලා ඉවර නෑ.
එයා පොඩි කාලේ ඉඳන් කරගෙන එන දෙයක්. එතකොට has been making clothes. After graduation, Sanat got his first job in a clothes factory where he learned many things about fashion design. එතකොට එයාගේ graduation එකෙන් පස්සේ මොකද කරේ සනත්? එයාගේ පළවෙනි job එක හැටියට clothes factory එකක වැඩ කරන්න ගියා. එතනදී එයාට fashion designing ගැන නොයෙකුත් දේවල් ඉගෙන ගන්න ලැබුණා කියන අදහස තමයි අපි මෙතනදී දෙන්න ඕනේ. එතකොට ලැබුණා කියන්නේ අපි ඒක කියන්න ඕනි simple past tense එකකින් where he learned many things about fashion design. හරිම ලේසි. One day when he planned to sew buttons on a shirt, he planned to have a brilliant idea to open a workshop. එතකොට මෙතනදී කියන්නේ එයා ෂර්ට් එකේ බොත්තමක් මහමින් ඉන්න අවස්ථාවේදී එයාට නියම අයිඩියා එකක් ඔළුවට ආවා. එහෙනම් මහමින් ඉන්නවා. මහමින් හිටියා. එතකොට එක දවසක් එයා මහමින් ඉන්නවා. එතකොට යම්කිසි කාලයක් ගැන කියනවා එක දවසක් කියලා. එතකොට යම්කිසි කාලයක් දීලා ක්‍රියාව කරලා ඉවරයි. ඒ කියන්නේ ඒ ක්‍රියාවක් කරමින් ඉවර වෙමින් පවතින වෙලාවේ. එහෙනම් අපි පාවිච්චි කරන්නේ past tense එක past continuous. ඒ කියන්නේ යම්කිසි දෙයක් කරන අවධියේදී අවස්ථාවේදී. එතකොට අපි කියන්නේ he was sewing buttons. When he was sewing buttons onto a shirt, he planned to have a brilliant idea. එතකොට එයා මහමින් සිටින අවස්ථාවේ එයාට නියම අදහසක් පහළ වුණා. He had a brilliant idea. have එක had වෙනවා. simple past වෙනවා. After he spoke to the bank manager, he got a loan and the following months he planned open his own little clothes shop. එතකොට අර අදහස පහළ වෙලා ඊට පහුවෙනි මාසෙදි මෙයා මොකද කරේ? බැංක් මැනේජර්කින් ලෝන් එකක් අරගෙන එයාගේම අලුත් කඩයක් විවෘත කරා. එහෙනම් යම්කිසි කාලයක් දීලා තියෙනවා පැහැදිලිවම. එහෙනම් ක්‍රියාවක් කරලා ඉවරයි. එහෙනම් අපි පාවිච්චි කරන්නේ simple past tense එක. He opened his own little clothes shop. Currently, Sanat planned to design the plan of his workshop with one of his friends. එතකොට මෙතනදී currently කියන වචනේ තමයි මෙතන keyword එක. ඒ කියන්නේ දැනටමත් එයා කරනවා. මේ අවස්ථාවේදී සනත් ඒ දේ කරනවා. එහෙනම් currently සනත් මේ අවස්ථාවේ ඩිසයින් කරනවානේ. එහෙනම් අපි present continuous tense එකෙන් තමයි කියන්නේ currently Sanat is designing the plan of his workshop with one of his friends. එයාගේ යාළුවෙක් එක්ක එකතු වෙලා මේ මොහොතේදී එයා plan එක design කරනවා. These days he blank work hard to achieve his goals. එතකොට මේ දවස්වල ඔන්න ආයෙමත් මේ දවස්වල එයා හරියට වැඩ කරනවා එයාගේ goal එක ළඟා කර ගැනීමට. එහෙනම් දැන් මේ කාල සීමාවෙදී එයා එක පුරුද්දක් විදිහට කරන දෙයක් නේ. These days he works hard. එතකොට එයාගේ goal එක achieve කරගන්න එයා මේ දවස්වල හරියට වැඩ කරනවා. එතකොට he works hard. simple present tense එක. By this time next year he planned to receive the youngest entrepreneur award from the Mathura district fashion design club. එතකොට මෙන්න keyword එක නැත්නම් key phrase එක by this time next year. ඔන්න ඕකෙන් තමයි අපි උත්තරේ පැහැදිලිව ගන්නෙ. by this time next year කියන්නේ ලබන අවුරුද්දේ මෙන්න මේ වගේ කාලයේදී ඔහු මාතර දිස්ත්‍රික්කයෙන් youngest ව්‍යවසායකයා මේ ලාභාල්තම ව්‍යවසායකයා award එක ගනී කියන prediction එකක් තමයි දෙන්නේ. අනාගතය ගැන prediction එකක් දෙන්නේ. එතකොට by this time next year he will have received. මතක තියාගන්න අපි අනාගතයේ යම්කිසි කාල සීමාවක් ගැන යම්කිසි කාල සීමාවකදී දෙයක් වෙයි කියලා අපි predict කරනවා නම් අපි පාවිච්චි කරන්න ඕනි
මතක තියාගන්න අපි පාවිච්චි කරන්නේ future perfect continuous tense එක. එතකොට future perfect continuous tense එක use කරනවා නම් අපි he will have received the youngest entrepreneur award from the Mathara district fashion design club. හරිම ලේසි නේද? එතකොට verb forms video එක tenses video එක අනිවාර්යයෙන්ම බලන්න ඕනි. එහෙම නැත්නම් මේ ප්‍රශ්නය අමාරුයි වගේ පෙනේ. හැබැයි අර වීඩියෝ එක හරියට ඔළුවට දාගත්තොත් මෙන්න මේකේ ලකුණු 10 අපිට නිකම්ම ගන්න පුළුවන්. මේ තියෙන්නේ ආන්සර් එක. 2018 පේපර් එක ගත්තොත් හරිම සමානයි 2019 හා සමාන පේපර් එකක්. අපි මේකේ උත්තර කතා කරන්න කලින් වීඩියෝ එක පෝස් කරලා විනාඩි 10ක් 15ක් අරගෙන මේකේ උත්තර ලියන්න try එකක් දෙන්න. ඊට පස්සේ වීඩියෝ එක නැවත සම්බන්ධ වෙලා බලන්න ඔයා ලියපු උත්තරය හරිද කියලා. Mr. Sumantiran is an assistant bank manager who blank worked in the Amex Bank after completing his degree. එතකොට තමන්ගේ ඩිග්‍රිය ඉවර වෙලා Mr. Sumantiran සහාය බැංකු කළමනාකරුවෙක් විදිහට වැඩ කරනවා Amex බැංකුවේ කියලා තමයි අපි අදහස දක්වන්න ඕනේ. එතකොට එයා දැනටත් කරන දෙයක්. ඒ හින්දා අපි works who works in Amex Bank කියලා first blank එක fill කරනවා. Currently ඔන්න keyword එක. දැනටත් he blank prepare for his MBA exams at the university. එතකොට දැනටත් එයා එයාගේ MBA exam එක ලියන්න ලෑස්ති වෙනවා. එහෙනම් අපි මොකද්ද පාවිච්චි කරන්න ඕනේ? දැනටත් එයා කරන දෙයක් නේ. Currently he is preparing for his MBA exams at the university. By this time Sumantiran planned to read many books and articles related to his studies. එතකොට මේ අවස්ථාව වෙනකොට අද දවස වෙනකොටත් එයා එයාගේ MBA එකට අදාළ විෂය කරුණු වලට අදාළ පොත් සහ ආටිකල් කියවලා තියෙනවා. කියවලා ඉවර නෑ, කියවලා තියෙනවා මේ වෙනකොට. එහෙනම් කියවලා ඉවර නෑ, නමුත් කියවලා තියෙනවා කියන අදහස දෙනවා නම් අපි පාවිච්චි කරන්න ඕනේ හැම වෙලේම perfect tense එක, present perfect tense එක. present perfect tense එක කියන්නේ has නැත්නම් have භාවිතා කරලා ලියන tense එක. එතකොට by this time Sumantiran has read many books. Sumantiran කියන්නේ ඒක වචනයක් ඉඳන් අපි has පාවිච්චි කරනවා. Sumantiran has read many books and articles related to his studies. Last year he planned to complete 2 assessments amidst the heavy workload. මෙන්න මෙතන keyword එක last year. ඔන්න specific time එක කාල සීමාවක් දැනුවත් කරලා තියෙනවා. එතකොට last year ගිය අවුරුද්දේ කියන specific time එක තියෙනවා. එන ඒ අවුරුද්දේදී අපි ක්‍රියාපදය කරලා ඉවරයි. එහෙනම් අපි පාවිච්චි කරන්න ඕනි. එහෙම specific time එකක් දීලා තියෙනවා නම් එක්කෝ simple past tense එක නැත්නම් past continuous. දැන් මෙතන කරලා ඉවරයි කියලානේ තියෙන්නේ. එහෙනම් අපි last year he completed 2 assessments. Simple past tense එක පාවිච්චි කරනවා. While Sumantiran blank to do the assessments, last year blank to attend a wedding in Jaffna. ඔන්න මෙතන නැවත last year කියලා අපිට යම්කිසි කාලයක් දීලා තියෙනවා keyword එක. එතකොට ගිය අවුරුද්දේ වෙච්ච දෙයක් ගැන තමයි කතා කරන්නේ. එතකොට මෙතන අදහස් වෙන්නේ Sumantiran ගිය අවුරුද්දේ එයාගේ assessments කරන අවස්ථාවේදී එයාට සිද්ධ වුණා මේ වෙඩින් එකකට යන්න යාපනයේ. එහෙනම් අපි කොහොමද කියන්නේ? ගිය අවුරුද්දේ assessments කරන අවස්ථාවේදී while Sumantiran was doing ගිය අවුරුද්දේ කරන අවස්ථාවේදී was doing the assessments last year he attended a wedding in Jaffna. ඔහු යාපනයේ wedding එකකට සහභාගී වුණා. attended simple past tense එක. එතකොට කලින් blank එකේ අපි use කරේ past continuous. මේ blank එකේදී අපි use කරනවා simple past. මම කියවනේ යම්කිසි කාල සීමාවක් කාලයක් අපිට දැනුවත් කරලා තියෙනවා නම් අපි පාවිච්චි කරන්නේ simple past tense එක. එහෙම නැත්නම්
past continuous. එතකොට මේ sentence එකේ ඒ දෙකම අපි පාවිච්චි කරලා තියෙනවා. However, when Sumantiran went to Jaffna, he already finished his assessments because he knew the importance of assessment grades. එතකොට මෙතනදි කියන්නේ කොහොම නමුත් එයා යාපනයට ගියත් එයා යන්න කලින් එයාගේ assessments ඉවර කරලා ගියේ මොකද assessments වල marks වල වැදගත්කම එයා දන්න හින්දා. එහෙනම් අපි කොහොමද කියන්නේ ඒ අවස්ථාව වෙනකොටත් එයා ඒ දේ ඉවර කරලා තිබුණේ කියලා. එහෙනම් මෙතනදී කාල සීමාවක් කියලා නෑ මේ sentence එක ඇතුලේ කොහෙවත් last year වත් එහෙම දෙයක් කියලා නෑ. එතකොට යම් අවස්ථාවකදී එයා ඒක ඉවර කරා. කොයි අවස්ථාවෙද්ද ඉවර කරේ කියලා අපිට සඳහනක් නෑ. ඒ හින්දා අපි පාවිච්චි කරන්න ඕනේ perfect tense එක, past perfect tense එක. However, when Sumantiran went to Jaffna, he had already finished his assessments because he knew the importance of assessment grades. Anyway, by this time next year, he complete all the exams and to apply for the post of bank manager. එතකොට ලබන අවුරුද්දේ මේ කාලය වෙනකොට ඔන්න keyword එක by this time next year key phrase එක. එතකොට ලබන අවුරුද්දේ මේ කාලය වෙනකොට අපි predict කරනවා එයා යාගේ exams ටික ඉවර කරලා bank manager post එකට apply කරමින් ඉඳී කියලා. එහෙනම් by this time next year he will have completed. මං කියවනේ යම්කිසි අනාගතයේ කාලයක් ගැන අපි prediction එකක් දෙනකොට මෙන්න මේ අනාගතයේ මේ කාලය වෙනකොට දෙයක් වෙයි කියලා අපි පාවිච්චි කරන්න ඕනේ perfect continuous tense එක. ඒ හින්දා අපි කියනවා he will have completed all the exams and ඒ අවස්ථාවේ ඒක complete කරලා තව දෙයක් කරමින් ඉඳී. will be applying for the post of bank manager. ලබන අවුරුද්දේ මේ වෙනකොට ඔහු exams ටික ඉවර කරලා bank manager post එකට apply කරමින් ඉඳී. Anyway, by this time next year, he will have completed all the exams and will be applying for the post of bank manager. Finally, therefore, Sumantiran planned to study hard these days to achieve his target. එහෙනම් Sumantiran මේ වෙද්දි මේ දවස්වල ඒ target එකට යන්න යම්කිසි දෙයක් කරමින් ඉන්නවා. පාඩම් කරමින් ඉන්නවා. කියන අදහස තමයි දෙන්න ඕනේ. These days මේ දවස්වල. එහෙනම් therefore Sumantiran is studying hard these days to achieve his target. හරිම ලේසි. මේ තියෙන ආන්සර් එක. දැන් අපි යන් 2017 පේපර් එකට. 2017 පේපර් එක ගත්තොත් 18 සහ 19 තරම් ඩිරෙක්ට් ප්‍රශ්නයක් නෙමෙයි අවිත් ඉන්නේ. කියන්නේ ටිකක් විතර බර වචන පාවිච්චි කරලා තමයි 17 පේපර් එක තියෙන්නේ. මම 17 පේපර් එකේ ෆුල් ක්වෙස්චන් එක මෙතනට අරගෙන නැහැ. ඒ අදාළ සෙන්ටෙන්ස් එක විතරයි අරන් තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් පිටුවක් විතර ලොකු ප්‍රශ්නයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් කලින් මේ පස්සේ අවුරුදු දෙකේ වගේම තමයි blanks 10යි තියෙන්නේ. නමුත් මේ මෙතනදී ටිකක් අර simple කියන එකකින් එහාට ඇවිල්ලා practical world එක use කරලා තමයි අපේ මේ question එක දීලා තියෙන්නේ. එතකොට මෙතනදී ලංකාවේ ආර්ථිකය ගැන තමයි ඩයලොග් එකක් හුවමාරුවක් වගේ කෙනෙක් ප්‍රශ්නයක් අහනවා, තව කෙනෙක් ඒකට උත්තර දෙනවා. ඒ වගේ සිනාරියෝ එකක් තමයි 2017 පේපර් එකේ යන්නේ. නමුත් අපි හරියට අයිඩෙන්ටිෆයි කරගත්තොත් ටෙන්ස් එක සහ පාවිච්චි කරන verb form එක මේ ප්‍රශ්නයත් හරිම ලේසි. එහෙනම් අපි බලමු මේකට අපි උත්තර ලියන විදිය. වඩාත් පැහැදිලි වෙන්න ප්‍රශ්නය මම මේ විදිහට දීලා තියෙනවා. මම උත්තර ටික කලින් මේ විදිහට ලෑස්ති කරගත්තා. ඔයාලට points දෙන්නත් එක්ක. එතකොට how do you view Sri Lanka's economy as it
to stand today. එතකොට මෙතන keyword එක identify කරගන්න today අද දවස වෙනකොට ලංකාවේ ආර්ථිකය මොන වගේ තැනකද තියෙන්නේ කියන අදහස තමයි මෙතනින් අපි දෙන්න ඕනේ නම් අද today තමයි keyword එක. එන අද වෙනකොට කියන අදහසනේ දෙන්න ඕනේ. එහෙනම් අපි ලියන්න ඕනේ simple present tense එකකින්. එහෙනම් අපි stands වෙනවා. Sri Lanka's economy stands. ඊළඟට the emerging market bond index එක කියන්නේ නැගී එන වෙළඳපොළ බැඳුම් කර දර්ශකය. එතකොට EMBI spreads continue to fall in the second quarter of 2016. එතකොට 2016 දෙවැනි කාර්තුවේදී අපේ EMBI එක පහළ බහැලා තියෙනවා. ඒකෙන් කියන්නේ market confidence එක improve වෙලා, reflecting an improvement in market confidence partly due to the 3-year program supported by the International Monetary Fund's extended fund facility that planned to commence in June last year. එතකොට මෙතනදී අදහස් කරන්නේ නැගී එන වෙළඳපොළ බැඳුම් කර දර්ශකයේ පහළ බෑමක් තියෙනවා 2016 දෙවැනි කාර්තුව වෙනකොට. මේකෙන් කියන්නේ මාකට් කොන්ෆිඩන්ස් එක ඉහළ ගිහින් කියලා. ඒ කියන්නේ වෙළඳපොළ විශ්වාසය යම් කිසි දුරකට ඉහළ ගිහින් කියන එක තමයි ඒකෙන් අදහස් කරන්නේ. මේකට හේතුව IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කරලා තියෙන අවුරුදු 3ක ප්‍රෝග්‍රෑම් එක. මේකෙදී යාලා extended fund facility කියන්නේ දීර්ඝ කාල අරමුදල් පහසුකමක් දීලා තිනවා. මේක පටන් අරන් තින්නේ ගිය අවුරුද්දේ ජූනි වල. එහෙනම් අපි කියන්න ඕනි ඔන්න කාල සීමාවක් දීලා තිනවා. ජූන් last year. මම කියවනේ ඒතකොට කාල සීමාවක් දීලා තිනවා නම් අපි පාවිච්චි කරන්න ඕනි එක්ක simple past නැත්නම් past continuous. එතකොට පටන් අරගෙන තියෙන්නේ කියන අදහසනේ දෙන්නේ. එහෙනම් අපි කියන්නේ commenced simple past tense එක පාවිච්චි කරනවා. කොයිතරම් මේක අමාරු වුණත් අපි සමහර විට මේකේ වචන අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට keyword එක identify කරගන්න පුළුවන් නම් අපිට tense එක identify කරගන්න එක හරිම ලේසි. දැන් දැක්කම පළවෙනි sentence එක ගත්තාම keyword එක today. දෙවෙනි sentence එක ගත්තාම June last year කියන specific time එකක් දීලා තිනවා. ඒ time එක කාලය අනුව අපිට තීරණය කරන්න පුළුවන් tenses 12න් මොන tense එකද අපි මෙතනට පාවිච්චි කරන්නේ, මොන විදිහටද verb එකේ form එක වෙනස් කරන්න කියලා. ඊළඟ එක do you think that enough blank to do so far in the context of fiscal consolidation. එතකොට මෙතනදී අහන්නේ fiscal consolidation කියන්නේ රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම. එතකොට රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම සඳහා දැනට අරන් තියෙන පියවර ඇතිද කියන ප්‍රශ්නය තමයි අහන්නේ. එතකොට මෙතන ප්‍රශ්නයක් අහන්නේ. එතකොට යම් කිසි කෙනෙක් කරපු දෙයක්. එතකොට යම් කිසි කෙනෙක් කරපු දෙයක් හින්දා අපි මේක has been done. Do you think that enough has been done? ඔයා හිතනවද ප්‍රමාණවත් දෙයක් මේ වෙද්දි කරලා තියෙනවා කියලා රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම සඳහා කියලා. එහෙනම් අපි ඒකට කියන්නේ present perfect tense එක තමයි use කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් present perfect උනාම been කියලා වචනයක් එන්නේ නැහැ. has done, has gone ඔය වගේ වචන verb එකකට තමයි present perfect කියන්නේ. හැබැයි මෙතන been කියලා ඉල්ලලා තියෙනවා. has been done. එතකොට මේකට අපි කියන්නේ present perfect passive tense එක කියලා. passive voice එකකින්. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් කරපු ක්‍රියාවක් අපි ගැන අපි ප්‍රශ්න කරන්නේ. එතකොට යම් කිසි කෙනෙක් කරපු දෙයක් ඇතිද කියලානේ මෙතන අහන්නේ. එතකොට ඒකයි අපි been එකක් use කරන්නේ. Do you think enough has been done so far in the context of fiscal consolidation? එතකොට මතක තියාගන්න මෙතන කොහෙවත් කාල සීමාව ගැන නිශ්චිතව සඳහන් කරලා නැති හින්දා තමයි perfect tense එක use කරේ. හැබැයි මෙතන නිශ්චිත කාල සීමාවක් ගැන දීලා තියෙනවා නම් last year hari for the past 2 years hari ඒ වගේ නිශ්චිත කාල සීමාව දීලා තිබ්බනම් අපි පාවිච්චි කරන්න ඕනේ simple past tense එක simple past passive. එහෙනම් අපි has been done වෙනකොට was done
වගේ ටෙන්ස් එකක් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මෙතනදී කාල සීමාවක් දීලා නැති හින්දා අපි perfect tense එක පාවිච්චි කරන්නේ. Do you think that enough has been done so far in the context of fiscal consolidation? ඊළඟ එක, the government's program supported by the IMF reduce the fiscal deficit, rebuild foreign exchange reserves and introduce a simpler and more equitable tax system. එතකොට අපි මෙතනදී කියන්නේ රජය විසින් කරන ක්‍රියාමාර්ග හේතුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට ලැබෙන සපෝට් එක හේතුවෙන් මොකද වෙලා තියෙන්නේ? ඔන්න අපේ ෆිස්කල් ඩෙෆිසිට් එක, ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය හිඟයට මොකද වෙලා තියෙන්නේ? එතකොට ඒක තමයි අපි කියන්නේ රාජ්‍ය මූල්‍ය හිඟයට මොකද වුනේ සහ foreign exchange reserve, rebuild foreign exchange reserve කියන්නේ විදේශ විනිමය සංචිතයට මොකද වෙලා තියෙන්නේ සහ අපේ සාධාරණ බදු ක්‍රමවේදයට මොකද වෙලා තියෙන්නේ. එතකොට මෙතන අදහස් කරන්නේ මේ රජය සහ IMF එකේ මැදිහත් වීම හින්දා අපේ රාජ්‍ය මූල්‍ය හිඟය අඩු වෙලා තියෙනවා. ඒ වගේම විදේශ විනිමය සංචිතය ගොඩ නැගිලා තිනවා සහ සාධාරණ බදු ක්‍රමවේදයක් හඳුන්වා දීලා තියෙනවා. එතකොට මේකේ ටෙන්ස් එක හොයාගන්න හරිම ලේසි. බලන්න විදේශ විනිමය සංචිතයට සහ බදු ක්‍රමවේදයට පාවිච්චි කරලා තියෙන ටෙන්ස් එක මොකද්ද? rebuild, introduce. ඒ කියන්නේ යාලා පාවිච්චි කරලා තින්නේ simple present tense එක. එහෙනම් අපි අපේ උත්තරයට දාන්නත් ඕනේ simple present tense එකකින්. එහෙනම් to reduce කියන verb එක අපි reduce කියලා use කරනවා. reduce කියන්නේ අඩු කරනවා කියන එකේ simple present tense එක. දැක්කද අපි කොහොමද tense එක හොයාගත්තේ කියලා? ඒ tense sentence එකේ ඉතුරු පදවල ඉතුරු phrases වල use කරලා තියෙන tense එක, ඉතුරු verbs වල use කරලා තියෙන tense එක මත තමයි අපි තීරණය කරේ මේකේ tense එකට අපි පාවිච්චි කරන්නේ කොහොම tense එකක්ද කියලා. එතකොට rebuild, introduce කියන verbs දෙක තියෙන simple present tense එකෙන් හින්දා අපි පළවෙනි blank එකටත් අපි reduce කියන simple present tense එකේ තමයි උත්තරය ලියුවේ. ඊළඟට, with the first review of the EFF approved by the IMF board in November, which blanked the disbursement of some $162 million, all fiscal targets have been met, and the budget is consistent with the program framework that has been approved. එතකොට මෙතනදි කියන්නේ පළවෙනි සමාලෝචනයෙන් පස්සේ EFF එක, ඒ කියන්නේ extended fund facility එක approve වෙලා තියෙනවා රාජ්‍ය මූල්‍ය බැංකුවෙන්. එතකොට රාජ්‍ය මූල්‍ය බෝඩ් එකෙන්. එතකොට මේ approval එක හින්දා මොකද වෙලා තියෙන්නේ? ලංකාවට ඩොලර් මිලියන 162ක මුදල් ප්‍රමාණයක් ඇවිල්ලා තිනවා ලෝන් එකක් විදිහට. මේකෙන් අපිට පුළුවන්කම ලැබිලා තිනවා අපේ රාජ්‍ය මූල්‍ය ටාගට් එක ළඟා කරගන්න. අපේ රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධව තිබෙ ටාගට් එක ළඟා කරගන්න හම්බෙලා තිනවා. එතකොට already ඒක meet වෙලා fiscal targets have been met. ඔන්න ඕක තමයි උතන key phrase එක වෙන්නේ. කියන්නේ යම් කිසි දෙයක් කරලා ඉවරයි. එහෙනම් මේක කරලා ඉවර වුණේ අපේ කලින් ක්‍රියාව ඉවර වෙච්ච හින්දා. මොකද රාජ්‍ය මූල්‍ය ආයතනයෙන් අපිට මේ සමාලෝචනයෙන් පස්සේ ලෝන් එක ලැබුණ හින්දා ඒකෙන් අපිට පුළුවන්කමක් ලැබුණා ඩොලර් මිලියන 162ක් ලංකාවට ගෙන්න ගන්න. එහෙනම් enable පුළුවන් වුණා නේ, enabled වෙනවා. past simple past වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රශ්නේදී අපි පාවිච්චි කරන tense එක decide කරන්නේ. ඊළඟට, low revenues force a government to fund its expenditure needs by borrowing domestically or externally.
by the death of Sri Lanka's government blank to stay on at a higher level. එතකොට ලංකාවේ අපේ රෙවනිව් එක කියන්නේ ආදායම ගොඩක් අඩුයි. ඒ වගේම මේ අපිට අවශ්‍යතාවය තියෙනවා ඇතුලෙන් ලංකාව ඇතුලෙන් හෝ එහෙම නැත්නම් පිටින් මුදල් අපිට ලබා ගන්න යම්කිසි අරමුදලක් ලබා ගන්න. ඒ නමුත් අපිට ඒක කරන්න බෑ හේතුව දැනටමත් ලංකාව ගොඩක් ණය වෙලා ඉන්නේ. අපේ ණය එහෙම නැත්නම් ඩෙට් රේෂියෝ එක වැඩි කියලා තමයි මෙතන කියන්න ඕනේ. කියන්නේ එහෙනම් ඒක ෆැක්ට් එකක්. මේ නියතයක්. ඒ කියන්නේ දැනටත් ඒ දේ එහෙමයි යම්කිසි හේතුවක් හින්දා ලංකාවේ මෙන්න මේ සිටුේෂන් එකට අපි මුහුණ දීලා ඉන්නවා. එහෙනම් ඒක මේ අපේ ඩෙට් රේෂියෝ එක වැඩි. මේ මොහොතේත් ඒක වැඩි. ඒක ෆැක්ට් එකක්. ඒ හින්දා මතක ඇතිනේ ටෙන්සස් වීඩියෝ එකේ පළවෙනි ටෙන්ස් එකේ අපි කිව්වා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක පාවිච්චි කරන්නේ එක්ක ෆැක්ට් එකක් නැත්නම් හැබිට් එකක් නැත්නම් රූටින් එකක් එක්ස්ප්ලেইন කරන්න. ඒකට මේක ෆැක්ට් එකක්. ලංකාවේ ඩෙට් රේෂියෝ එක වැඩි කියන එක. ඒ හින්දා අපි to stay on කියන verb එක present simple present tense එකෙන් stays on කියලා verb form එක වෙනස් කරනවා. Government stays on at a higher level. ඊළඟට despite past reforms එතකොට අපි කලින් කරපු ප්‍රතිසංස්කරණ ගැන අමතක කරමුකෝ. ඒ ප්‍රතිසංස්කරණ අමතක කරලා අපේ ටැක්ස් පොලිසි එක දිහා බැලුවොත් කියන්නේ අපේ බදු ප්‍රතිපත්ති දිහා බැලුවොත් ඒවා හරිම කම්ප්ලෙක්ස්. ඒ කියන්නේ හරිම පුළුල්. ඒ හින්දා හරිම ව්‍යාකූලයි අපේ බදු සිස්ටම් එක. එතකොට අපේ බදු සිස්ටම් එක ඒ කම්ප්ලෙක්ස් කියන එකත් මෙතන ෆැක්ට් එකක්. එතකොට ලංකාවේ බදු ප්‍රතිපත්තිය හරිම කම්ප්ලෙක්ස් ෆැක්ට් එකක්. එහෙනම් අපි පාවිච්චි කරන්නේ simple present. එහෙනම් remain remains වෙනවා. ඊළඟට අපේ බදු ප්‍රතිපත්තිය blank to need to be considerably simplified. එහෙනම් අපි කියනවා මේ දේවල් අපි මගහරව ගන්න නම් අපේ බදු ප්‍රතිපත්තිය සිම්පල් කරන්න ඕනේ. කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහ පහසු කරන්න ඕනේ. අන්න ෆැක්ට් එකක්. කෙනෙක් කියනවා මේ දේ මෙහෙම කරන්න ඕනේ කියලා. ඒ හින්දා අපි එතනත් පාවිච්චි කරන්නේ simple present tense එක needs. And the government needs to bring along the business community blank the acceptability and applicability of new revenue systems. එතකොට අපි මෙතනදී කියනවා ඒ වගේම තමයි මේ හැමදේම කරලත් වැඩක් නැහැ. අපේ රජය තීරණය කරන්න ඕනේ අපේ බිස්නස් කමියුනිටි එකකින් ඉන්න ව්‍යාපාර කරන අයව අපි මේකට ජොයින් කරගන්න ඕනේ. එයාලට අපි තහවුරු කරන්න ඕනේ මේ අපේ මේ බදු ක්‍රමය සාධාරණ සහ මේ ප්‍රැක්ටිකල් ඒ වගේම ඇප්ලයි කරන්න ලේසි විදිහට තමයි අපේ ටැක්ස් සිස්ටම් එක හදලා තියෙන්නේ කියන එක අපි මෙතන තහවුරු කරන්න ඕනේ. එතකොට අපි මෙතන පාවිච්චි කරන present participle tense එක to ensure කියන එකේ අපි present participle කියන්නේ ing දාන එක. එතකොට අපි කියනවා and the government needs to bring along the business community ensuring the acceptability and applicability of new revenue systems. එතකොට අපි මෙතන පාවිච්චි කරේ present participle tense එක. මේක කලින් 2018-2019 පේපර් එකට වඩා ටිකක් විතර සංකීර්ණයි. නමුත් අපි හරියට tenses ටික සහ verb forms ගැන දැනගත්තොත් අපිට ලේසියෙන්ම මේකට වුණත් පිළිතුරු ලියන්න පුළුවන්. ඒ හින්දා තමයි මම කිව්වේ channel එකේ තියෙන verb forms ඒ වගේම tenses thoroughly බලා ගන්න short note එකක් හදාගන්න තමන්ට ලේසි වෙන විදිහට. එතකොට මේ වගේ ඕනෙම ප්‍රශ්නයක් අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන්. මතක තියාගන්න ටිප් එක තමයි අපි බලන්න ඕනි specific time period එකක් දීලා තියෙනවද කියලා සහ keywords since for
for the time being එහෙම නැත්නම් by this time next year ඔය වගේ key phrases keywords තියෙනවා නම් අන්න ඒ වලින් තමයි අපි තීරණය කරන්නේ tense එක වෙන්නේ මොකක්ද කියලා. එතකොට මම හිතනවා පළවෙනි ප්‍රශ්නේ ලකුණු 10 දැන් ලේසියෙන්ම ගන්න පුළුවන් කියලා. ඊළඟ වීඩියෝස් වලින් අපි letter writing කතා කරනවා formal letter එකක් ලියන්නේ කොහොමද? ඒ වගේම summary writing කතා කරනවා. ගොඩාක් අය අතෑරලා දාන ප්‍රශ්න මම මෙතන වීඩියෝස් වලින් කතා කරලා ඔයාලව 100කට ගෙනියන්න try එක තමයි දෙන්නේ. ඒ වගේම conjunctions. එතකොට repeat 2017 exam ලියලා repeat වෙච්ච හෝ exam ලියන්න බැරුව medical දාපු කෙනෙක් ඉන්නවනම් repeat අපේ paper එකේ conjunctions අපිට තිබ්බේ නැහැ. නමුත් 2018 2019 papers දෙකේම conjunctions තියෙනවා. බොහෝ දුරට common paper එකක් ලැබෙන්න පුළුවන් repeat students ලට උනත් ඒ හින්දා conjunctions අපි cover කරනවා. ඒ වගේම paragraph writing හරිම සරල විදියට කියලා දෙනවා. මේ තියෙන්නේ ළමයි ගොඩක් අත්හරින parts. නමුත් අපිට ලකුණු 5ක් 10ක් වගේ වුණත් ලේසියෙන්ම ගන්න පුළුවන් areas තමයි තියෙන්නේ. එතකොට දැන් අපි අද ලේසි කැලක් ඉවර කරා verb forms. ඊළඟ videos වලින් letter writing, summary writing, conjunctions, paragraph writings cover කරනවා. එහෙනම් good luck. channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලා වගේ යාළුවෝ ඉන්නවා නම් කඩ පේපර් එක ලියන්න අමාරුයි කියලා හිතන එයාලත් එක්කත් share කරන්න. ඒ වගේම හොඳයි නම් like එකක් දාන්න. ඒ වගේම comment එකක් දාන්න. යම් කිසි ප්‍රශ්නයක් doubt එකක් හෝ ඉදිරි වීඩියෝ වක් තුලින් මම ඔයාලට පැහැදිලි කරන්න ඕනි දෙයක් තියෙනවා නම් මගේ email address එක තියෙනවා. ඒ වගේම Facebook page එකේ link එක තියෙනවා. ඔයාලට පුළුවන් එක්ක මට email එකක් drop කරන්න. නැත්නම් messenger through මාත් එක්ක connect වෙන්න පුළුවන් ඕනිම වෙලාවක. එහෙනම් good luck. Thank you.